මහාරාවණයන් පිළිබඳව තිබෙන මහා සත්‍ය අවබෝධ කරගන්නට නම් ධ්‍යාන මට්ටමකින් මිසක් පොතපතෙන් පමණක් මේක අවබෝධ කරගන්නට බෑ. මහාරාවණයන්ගේ දෙවන පැමිණීම ගැන ඒක සිද්ධ වෙනවා. ඒ ශක්තිමත් ජීවියෙක් විදිහට තමයි මහාරාවණයන් පහළ වුණේ. නිසා මහාරාවණයන් කියන ඒ උතුම් මනුෂ්‍ය පුත්‍රයව කාටවත් ඝාතනය කරන්නට බෑ. අපි අර රාමායනය කියන කතාවස්තුව විජකොටගෙන මහා සත්‍ය අපි හොයාගන්න බැරුව බොහෝ දෙනෙක් මම්මුලා වගේ වෙලා වගේ මේ වෙනකොට කටයුතු කරන්නේ. ඒකට මහාරාවණයන් කියන්නේ නිකම්ම හුදු මේ රටේ හිටපු මේ රජ කෙනෙක් නෙමෙයි. එතුමල්ලා මේ මහා යුද්ධයක් කරන්න සහ මේ මිනිස් සංගතිය විනාශ කරන එහෙම තැනක නෙමෙයි හිටියේ. මේ සියලු මිනිසුන් රකින්න මේ යහපත උදෙසා ආවා කියන කාරණය මග ඇරුණා කියන එක මේ ඒ පෘථිවි තලයට පැමිණුණු විශේෂ ජීවීන්ගෙන් ඍණාත්මක ජීවීන් කොටසක් විසින් එක්තරා භූමි ප්‍රමාණයක සිටපු එක්තරා කොටසගේ මනස විකෘති කරා. බාහිරින් ලබා දෙන යම් දේ කරනකොටගෙන විවිධ රෝගාබාධ වලට මේකයි එකම උත්තරේ කියලා අපේ ශරීරයේ ඒ සංයුතින් වෙනස් කරමින් ඒ හෝමෝන වෙනස් කරමින් මේ කරමින් කොටස් 6න් පස්සේ විකෘති මනුෂ්‍ය ගණයක් තමයි ඇති වෙන්නේ. තාම මනුෂ්‍යයන් පරක්කු නැහැ. තාම පරක්කු නැහැ. තාම මේ 150ක් ඉතුරු වෙලා තියෙනවා. සාමාන්‍ය අවබෝධයෙන් තොර වූ විවිධ වූ ආගමික කණ්ඩායම්. ඒත් එක්කම අර මම කිව්ව විදියට මුලා කිරීමේ ආත්ම කියන වචනේ මම මෙතෙන්දි පාවිච්චි කරන්න කැමතියි. ඒ මුලා කිරීමේ ආත්ම කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ පෘථිවිය ග්‍රහණයට ගන්නට සපමිනා වූ ඒ ජීවින් කොටස. මේක ආධ්‍යාත්මික වශයෙන් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අප මේ කියන පණිවිඩයවත් තේරෙන්නේ නැහැ. ආගමික සංකේත ආගමික ඇඳුම් පැළඳුම් නොමග ගිය පිරිසකකින් අපට වැරදි ආදර්ශ වැරදි අවබෝධ වැරදි ක්‍රියාකලාපයන් දකින්නට ලැබෙනවා. අන්ධකාරයේ සහ ආලෝකයේ ගැටුමක් මේ පෘථිවි තලයට මේ පැමිණිලා තියෙන්නේ. කුඩා දරුවන් වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂයන් වෙන්න පුළුවන්, බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඔවුන්ව පවා මේ වෙනකොට වැරදි අඳුරු මාර්ගවල ගෙනියනවා අර කියන ඍණාත්මක චිත්ත ප්‍රාණින් නිසා. දූෂිත ආධ්‍යාත්මික නායකයෙක්ගේ නැගී සිටීම මේ වෙනකොට පේන්නුම් කරනවා. සෑම මිනිසෙක් තුල තියෙන මේ ආලෝක කදම්බය ආලෝකමත් කිරීමෙන් පමණයි අර ආකර්ෂණ ශක්තිය. විශ්වයේ ඒ තිබෙන වූ ඒ අපේ ධනාත්මක චිත්ත ප්‍රාණින්ගේ ඒ තල තිබෙනවා. ඒ තල වලින් විශිෂ්ටම තලයේ සිටින ශක්තිය තමයි අපේ මේ මහාරාවණ ශක්තිය කියන එක ජීවමානව. මේකේ මුල තමයි අඳුර සහ ආලෝකය අතර සටන, යහපත හා යහපත අතර ආධ්‍යාත්මික සටන. දුර්වල වූ මනස් හිමි පුද්ගලයන් මේ ග්‍රහණයට අහු වෙනවා. ඉතා සූක්ෂම විදියට මේ පෘථිවිය යටත් කරගන්න මේ ඒ ජීවීන් විසින්, ඒ ආධ්‍යාත්මික සහ වෙනත් තලවල ඉන්න ඒ විවිධ ජීවීන් විසින් අපි අඳුරක් දකිනවා ඉදිරි අනාගතයේ. ඒ කියන්නේ මේ සමහර මේ සිදුවීම් සිදු වෙන්නට උවද සිදුවීම් සිදු වෙනවා කියන එක අපි පැහැදිලිව කියනවා. මොකද විවිධ වූ ආගමික වේසෙන් පෙනී සිටින විවිධ වූ නායකයන් විසින් දේශපාලනය සහ වෙළඳපොළ මේ කාලයේ හසුරුවන බවක් පේන්න තියෙනවා. අපි ඔබට පුංචි කතාවක් කියන්න හදන්නේ. මේ කතාව කොතනින්ද පටන් ගන්න කියලා මම යම් තැනක කල්පනා කරනවා. මේ පුංචි කතාව ඇතුලේ තියෙන්නේ මහා භයානක හෙළිදරව්වක්. මේක පුංචි කතාවක් කියලා මම කිව්වෙම මේ ප්‍රබල හෙළිදරව්වක් එහෙම නැත්නම් මහා හිත සලිත කරවන, මහා හිත සසල කරවන හෙළිදරව් මේ වෙනකොට YouTube නාලිකා ඇතුලේ දවසින් දවස මොහොතින් මොහොත මොනතරම්නම් වැටෙනවද? මේ තරම් සිත සලිත කරවන දේවල් මේක ඇතුලේ තියෙනවද? මහා ප්‍රශ්නයක්. ඒ හින්දා මේ කතාවට මම ඒ වචනය භාවිතා කරන්නේ නැහැ. අපි ඔබට යමක් ප්‍රකාශ කරනවා. මේක ප්‍රබල හෙළිදරව්වක්ද? මේ තුල තියෙන ගැඹුර ඔබට කියවා ගන්නට අපි බාර කරනවා. එතනින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රවීණ අධ්‍යාත්මික උපදේශක යෝගාවචර අසේල ගුණරත්නයන් අපිත් එක්ක ඉන්නවා. එතුමන් එක්ක තමයි මේ කතාව කතා කරන්නේ. මේ තුල තියෙන යට තියෙන භයානකත්වය එහෙම නැත්නම් මේ ගැඹුර දකින්න අපි ආරාධනා කරනවා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමන්ව. ආයුබෝවන්. ආයුබෝවන්. ගුරුතුමා මේ ඇත්තටම ගත්තට පස්සේ මේ ඇත්ත කතාව අපිට කියා ගන්නට විදිහක් නැහැ. මේක මාතෘකා කොට ගන්න එක ඇතුළෙම මහා වෙන තැන්වල මේවා ගැට ගන්න එක හින්දා. සමහර විට අපි මේ කියන එකට කතාව අහන්නෙත් නැතුව යම් තැනකදී පෙරලා ප්‍රතිචාර දක්වනවා. මොකක්ද මේ කතාව කියලා. එහෙම තැනකට මේ සමාජය අද තල්ලු වෙලා ගිහිල්ලා. කෙසේ හෝ ඒ අවාසනාවන්ත තත්ත්වය අපිට කරන්නට දෙයක් නැහැ. හැබැයි අපි මේ ඇත්ත කතාව කියමු කියන තැනකට ආවේ. ගුරුතුමා මේ
අපි මේ සියලු ශාස්ත්‍රූවරින් ගත්තට පස්සේ සමගි වන්න කියලා කියන. එකිනෙකාට ආදරය කරන්න, මෛත්‍රී කරන්න. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය මේ හැම දෙයක් ගැනම තමයි සියලු ශාස්ත්‍රූවරුන් දේශනා කරලා තියෙන්නේ. මෙන්න මේ හැම කෙනෙක්ම මේ දේම මතු කරගත්තේ මෙතනින් නේද මේ දහමේ පදනම වැටෙන්නේ මෙතනින්. අපි ඊට පස්සේ කාරණාවට යමු. මම හිතනවා මේ ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය ගැන කතා කරලා ආරම්භ කරා නම් හොඳයි කියලා. ඔව් අපි විශේෂයෙන්ම දන්නවා මුළු විශ්වයටම පොදු දහමක් වුණු බුදු දහම. ඒ දර්ශනය අපට ලෝකයට දානය කරපු උතුම්ම ශාස්ත්‍රවරයාණන් ගැන අපි සාකච්ඡා කළොත් එහෙම අපි උන්වහන්සේගේ ඒ දහම් දානය පිළිබඳව අපි අවබෝධය අපි ලබා ගන්නවා නම් දිනින් දින මොහොතින් මොහොත අපට මේ විශ්වයත් එහි ජීවයත් එහි තියෙන අජීවි මේ ගහකොළ සහ ඒ වස්තුන් පිළිබඳව නිවැරදි අවබෝධය ලබා ගන්නට පුළුවන්. ඒකෙදී උන්වහන්සේ අපට ආලෝකේ ප්‍රඥාවලෝකනය කියන එක. ඒ කියන්නේ ගැඹුරු අවබෝධය, යථාභූත ඥානය කියන තැනටපත් වෙන්නටත් මේ විශ්වය පිළිබඳවත් ඊ타ත්ම නිවැරදි වූ සත්‍ය වූ ධර්ම පැවසපු උතුම්ම තැනන් වහන්සේ කියලා අපි හඳුනා ගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ මඟ ඔස්සේ ඒ පෙන්වපු දහම් ඔස්සේ ගමන් කරපු විවිධ ඍෂිවරු, යෝගිවරු, ආගමික ශාස්ත්‍රවරුන් බොහෝ දෙනෙක් මෙහිතලේ සිටියා, එදත් සිටියා සහ අප දන්න ඒ යුගවලදී උන්වහන්සේලා පැමිණුණා. මේ විශ්වයටම පොදු කාරණයක් තමයි ආලෝකය සහ අන්ධකාරය කියන දේ. ප්‍රේමය, දයාව, කරුණාව, මෛත්‍රිය යන කරුණු තුලින් අප තුල ආලෝකයේ ඒ දැල්වෙන අතර ඒ ක්‍රෝධය, වෛරය, පරිගැනීම කියන දේ තුලින් අපට උරුම වෙන්නේ අන්ධකාරයේ යමක් පමණයි. ඒ නිසා අපි ආලෝකයෙන් ආලෝකයට යනවාද, අන්ධකාරය තුල ගත කරනවාද කියන එකේ ඒ අවශ්‍යතාවය පැනනගින්න ඕනේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට. තමාට මොකද බුදුන් වහන්සේ පැවසුවා තමන්ගේ ගැලවුම්කාරයා තමන්ම පමණයි. ඉතින් ඒ සඳහා උන්වහන්සේ අපට මාර්ගයක් පෙන්වා වදාලා ඒ තුල ගමන් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අපිම තමයි. ඒකට කිසිවෙකුට ඒකට බලපෑමක් හෝ ඒකට කොටු කිරීමක් කරන්නට බෑ. සත්‍යතාවය නම් සත්‍ය නම් එකක්. ඉතින් ඒ සත්‍යාලෝකය, ඒ ආලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්නට අපි ශාස්ත්‍රූවරයාණන් පෙන්වපු සැබෑ මඟ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන. ඉතින් ඒ සඳහා අපට බාධාවන් විදියට මම දකිනවා අපි බොහෝ විට අර ප්‍රඥාව ඇස වෙනුවට අපි සෑම දෙයක්ම මසසින් පේන දෙයින් නිගමනය කරන්නට යනවා. ඒ කියන්නේ මනසින් දකින්න තැනකට එන්නේ නැහැ කියන කාරණා. එන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා තමයි මේ ආලෝකයේ අන්ධකාරය කුමක්ද කියන එක අපට අවබෝධ කරගන්නට දුෂ්කර වෙලා තියෙන්නේ. නැතිනම් මනුෂ්‍යත්වය ලැබපු ඕනෑම කෙනෙක්ට අවශ්‍යතාවය තිබෙනවා නම්, මොකද මනුෂ්‍ය ආත්මයක් මේ ජීවිතයක් ලබා ගන්නවා කියන්නේ මහා පුණ්‍ය කර්මයක්. ඒ වගේම බුද්ධෝපද්දි කාලයකදී මේ ධර්ම තියෙන යුගයකදී ඉපදීම ඊටත් වඩා භාග්‍යයක්. ඒ වගේම කල්යාණ මිත්‍රයසුර සහ මේ අවබෝධය ලබා ගන්නට කැමැත්තක් පළවෙම ඊටත් වඩා මේ යහපත් වූ කුසල් කර්මයක්. ඒ වගේම තමයි ඒ තුල ගමන් කිරීමේදී ඔබට යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්නට ගුරුවරුන් මුණ ගැසීමත් පුණ්‍ය කර්මයක්. නමුත් මේ කිනම් පුණ්‍ය කර්මය තිබුණත් අන්ධකාරයේ සහ නපුරේ මාර්ගය තුල අකුසල් ක්‍රියා කරමින් දිගටම ගමන් කරොත් අපට අර ලැබපු මේ උතුම් මනුෂ්‍ය ආත්මෙන් අපට ප්‍රයෝජනයක් නොලැබෙන්න පුළුවන්. මේ තරම් බණ ඇහෙන රටක, මේ තරම් බණ කියන රටක විවිධ ආගම්වල විවිධ ආකාරයෙන් මේ ධහම දේශනා කරන තැනක
මේ තරම් ඛේදවාචක වෙන්නට පුළුවන්ද මේ හැම දෙයක්ම දහම දැක දැකත් දහම තුල නැතිකම එහෙම නැත්නම් මේ දහම භාවිතා නොකරන තැන නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලාත් අපිට යම් තැනක හිතෙනවා. මේ දහම කියලා අල්ලගත්තට පස්සේ යම් විදිහකට වෙනත් තැන් වලට යන්නටත් එපා. පොදුවේ මේ දහම අපි අරගමු සහ ජාති කුලමල ආගම් ભેද පැත්තක තියලා මේ සාකච්ඡාව අපි කරන්නේ හින්දා ගුරුතුමා එතකොට තවදුරටත් අපි ගියොත් අර ඉස්ලාමීය ආගම වේවා එහෙම නැත්නම් ගුරුතුමන් නිතරම කතා කරන මහා රාවණයන් ගැන මේ හෙළ ඉතිහාසය අපි හෙළයෝ කියලා ගත්තට පස්සේ මේ තුල තිබුණෙත් මේ ආදරය කරුණාව දයාව ඒ තුලත් තිබුණා නේද මේ එකිනෙකාට ගෞරව කරපු ආදරය කරපු කාරණා වෙතනත් අපි සඳහන් කරොත් ඔව් දැන් අපි ඔබ මේ මොහොතේ මහා රාවණයන් පිළිබඳව ඒ කතා කරපු නිසා බොහෝ දෙනෙක් මහා රාවණයන් කියන්නේ කවුද කියන එක හඳුනගෙන නැහැ. බොහෝ විට ලෝකෙම ගත්තොත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ගත්තම බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාමාන්‍ය රජ කෙනෙක් පමණක් කියන එක. නමුත් මහා රාවණයන් පිළිබඳව විවිධ යුගවල විවිධ කාලවකවානුවල විවිධ සංස්කෘතීන් විවිධ ශිෂ්ටාචාර තුල විවිධ රටවල් තුල ජන වර්ගයන් තුල ආගමික තැන් තුල මේ මහා රාවණයන් ගැන කතා කරලා තියෙනවා. මේක අධ්‍යයනය කරනවා නම් ඔබට බොහෝ තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඉතින් අපේ මේ අපට උරුම මේ භූමිතලයේ මහා රාවණයන් පිළිබඳව තිබෙන මේ මහා සත්‍ය අවබෝධ කරගන්නට නම් ධ්‍යාන මට්ටමකින් මිසක් පොතපතෙන් පමණක් මේක අවබෝධ කරගන්නට බෑ. යම්කිසි අප දන්නවා අප පෙර කාලවල පැවතුවා මේ මහා රාවණ ශක්තිය මහා රාවණන්ගේ දෙවන පැමිණීම ගැන ඒක සිද්ධ වෙනවා. ඒ වගේම මහා රාවණයන් යනු ඍෂිතුමෙක්. ඒ වගේම දිව්‍යමය වූ මනුෂ්‍ය පුත්‍රයෙක් විදිහට අපි ගන්නෙ මොකද අපි දන්නවා එතුමානෝ පැමිණුනේ මේ කාල වකවානුවේ දැන් මේ පටන් අරගෙන තියෙන යහපත අයහපත සහ විවිධ ගැටුම්කාරී වාතාවරණයක් තුලයි. එදා මේ පෘථිවිය බේරගන්න පුලත්ති ඍෂිවරයන් ප්‍රමුඛ දහස් ගානක ඍෂිවරු ආධ්‍යාත්මික දියුණු වුණු ආලෝකයේ ප්‍රඥාව ලෝකනේ අගතැන්පත් වුණු ඒ මෛත්‍රී කරුණාව පෙරදරි කරගත් ලෝකයේ සහ ගහකොළ සතාසිව්පා වගේ සුභ සිද්ධිය සඳහා කටයුතු කළ උතුම් ඍෂිවරු පිරිසක් විසින් බිහි කළ ඒ ශක්තිමත් ජීවියෙක් විදිහට තමයි මහා රාවණයන් පහළ වුණේ. නිසා මහා රාවණයන් කියන ඒ උතුම් මනුෂ්‍ය පුත්‍රයව කාටවත් ඝාතනය කරන්නට බෑ. අපි අර රාමායනය කියන කතාවස්තුව විජකොටගෙන අපේ සත්‍යෝ ඒ මහා රාවණයන් මහා සත්‍ය අපි හොයාගන්න බැරුව බොහෝ දෙනෙක් මම්මුලා වගේ වෙලා වගේ මේ වෙනකොට කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙට සිද්ධ වෙලා තියෙනවා මහා රාවණයන් මේ වෙනත් සටන් කරන මනුෂ්‍ය ඝාතනය කරපු මහා කෲර රජෙක් විදියට හඳුන්වන තැන් තියෙනවා. ඔව්. ඉතින් මේ ඒ විදියට විශාල විදියට ඒ කළු පැල්ලමක් එක තමයි ලෝකෙ ප්‍රචලිතලා තියෙන්නේ. නමුත් විවිධ සංස්කෘතීන් වල සහ විවිධ ඒ ධානතලවලදී අපට අවබෝධ වෙනවා මේ උන්වහන්සේගේ සැබෑ ස්වරූපය සහ උන්වහන්සේ එතුමාව මේ නිර්මාණය කළේ පුලස්ත්‍ය ඍෂිවරයාණන් ඒ උතුම් ජීවියව නිර්මාණය කරේ කුමක් සඳහාද කියනවා. එතකොට අර්ධ මනුෂ්‍ය අර්ධ දිව්‍ය කොටස. එතකොට මහා රාවණයන් කියන්නේ නිකම්ම හුදු මේ රටේ හිටපු මේ රජ කෙනෙක් නෙමෙයි. ඍෂිවරයෙක්. ඉතින් ඒ නිසා මේක හරියට අපි අවබෝධ කරගත යුතුමයි. ඒ කියන්නේ පැහැදිලිව එතුමන්ලා මේ මහා යුද්ධයක් කරන්න සහ මේ මිනිස් සංගතිය විනාශ කරන එහෙම තැනක නෙමෙයි හිටියේ මේ සියලු මිනිසුන් රකින්න මේ යහපත උදෙසා ආවා කියන කාරණය මග ඇරුණා කියන එක මේ. ඔව් එදා උනේ විවිධ දැන් අප දන්නවා විවිධ අද මේ වගේම තමයි එදාත් මහා ආක්‍රමණයක්. මේ පෘථිවිය ආක්‍රමණය කරන්නට මහා ඒ විවිධ උපාය උපක්‍රම යොදමින් විවිධ ජීවීන් කොටස් මේක ආක්‍රමණය කරා. ඒ වගේම මනස් ආක්‍රමණය ගැන බොහෝ දෙනෙට අවබෝධයක් නැහැ. මනස ආක්‍රමණය කරනවා කියන්නේ ඔය සරල විදියට කිව්වොත් අපි කියමු යම්කිසි ඔය පහුගිය කාලවල අප දන්නවා විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් අර මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහි කළේ අර කියන බ්‍රේන් වොෂ් කියලා. මනස සුද්ධ කරනවා සෝදනවා කියන සෝදන ලක්වනවා. ඒ වගේ ඒ පෘථිවි තලයට පැමිණුණු විශේෂ ජීවීන්ගෙන් ඍණාත්මක ජීවීන් කොටසක් විසින් එක්තරා කොටසකගේ එක්තරා භූමි ප්‍රමාණයක සිටපු එක්තරා කොටසගේ මනස විකෘති කරා.
ඒ විකෘති කරලා ඒ තුලින් මනුෂ්‍ය ස්වභාවයෙන් මනුෂ්‍ය කියන ගණය වෙනස් කරන්නට බොහෝ සටනක් නියැලුණා. අද ඊටා සූක්ෂම විදියට විවිධ වූ ක්‍රම මගින් මේක ඔබට පැහැදිලි වෙයි. මේ වෙනකොට ඊටාමත් නරක විදියට විවිධ වූ ක්‍රම බාහිරින් ලබා දෙන යම් දේ කරන කොටගෙන විවිධ රෝගාබාධ වලට මේකයි එකම උත්තරේ කියලා විවිධ විදියට එන්නත් කරනු ලබන විවිධ වූ ක්‍රමවේදයන් හරහා අපගේ ශරීරවල සංයුතින් අපේ ශරීරයේ සංයුතින් වෙනස් කරමින් ඒ හෝමෝන වෙනස් කරමින් මේ කරමින් මේක කොටස් 6ක් දක්වා දිවෙනවා. කොටස් 6න් පස්සේ විකෘති මනුෂ්‍ය ගණයක් තමයි ඇති වෙන්නේ. එවැනි යුගයක් තිබුණා එදා මහරාවණ මේ පුරස්ති ඍෂිතුමන්ගේ කාලේදී. ඉතින් ඒකෙදි විකෘති වුණ පිරිස් තමයි අර මනුෂ්‍ය ඝාතනයටම මොකද මේ පෘථිවිය යටත් කරගන්න ඕනේ. මනුෂ්‍ය ගණයෙන් මේක වෙනස් කරගන්න නම් පෘථිවිය යටත් කරගන්න ඕනේ. ඉතින් ඒක අද වෙනස් ආකාරයකට සිදු වෙනවා. ඒ කියන්නේ ඒකම තමයි මේ අදත් මේ වෙන්නේ. ඒකම තමයි වෙනස් විදියකට. වෙනස් විදියකට. ඒ දේ අරමුණ එකයි. අරමුණ එකයි. ඉතින් ඒකෙන් විකෘති වුණා. මොකද අප දන්නවා දැන් ඒ විවිධ ලෝ තුල ඉන්න විවිධ පෘථිවි වාසීන්ට හානි කරන ඍණාත්මක ශක්තියින් ඍණාත්මක ජීවීන් සිටිනවා. ඒ අය අද මනුෂ්‍ය කය දරාගෙන සිටිනවා. මනුෂ්‍යයන්ට සමානව සිටිනවා. පෙනී නොපෙනී සිටින ජීවීන් කොටසක්. ඒ වගේම දැන් අපි මේ වචනේ පාවිච්චි කරනවා මේක වරදවා වටහා ගන්න එපා මේ ආරූඪ කියලා ගමුකෝ. ඒ කියන්නේ ඒ වගේ මනස ආරූඪ කරගත්ත විවිධ ජීවීන් සිටිනවා. එතකොට ඒ අය හරහා මේ වර්තමානයේ සිදුවෙන දේවල් වලට වුන් හසුරුවනු ලබන. එතකොට මේ පෘථිවි තලයෙන් මනුෂ්‍ය ස්වභාවික මනුෂ්‍ය ගණය ඉවත් වෙනවා. ඒ ඉවත් වුණාම ඔවුන් අර මනුෂ්‍ය ශරීරයත් අයින් කරන මොකද ඔවුන්ගේ ජීව පැවැත්ම ඊට පස්සේ වෙන්නේ වෙනස් ආකාරයකට. අර කුමන්ත්‍රණයට යට වුණු මනුෂ්‍යයා තුලින් එන දෙන්නේ තාම මනුෂ්‍යයන් පරක්කු නැහැ. තාම පරක්කු නැහැ. තාම මේ 150ක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මෙතන යම් තැනකදී අපි අපේ මාතෘකාවට දැන් එන්න හොඳම තැන කියලා මට හිතුණා. මේ මහා රාවණයන්ගේ කතාව අපි ටිකක් කතා කරාට මේ කතා කළ යුතු කාරණා සහ අපිට මතු කරගන්නට අවශ්‍ය උනේ මට ගුරුතුමනි මේ ඇත්තටම මේ ආදරය කරුණාව දයාව දැන් මහා රාවණයන් ගත්තා වුණත් සෝබාදහමට මොනතරම් ආදරය කරාද මේ මිනිස්යා වර්ගයාට මොනතරම් ප්‍රේම කරපු මේ උතුංග ජාතියක්ද කියන එක යම් විදියකට අපිට මතු කරගන්න අවශ්‍ය උනේ යම් තැනකදී ඔබ සියුම්ම මේ සමාජයේ කියවා ගත්තා නම් එදා ඇහුණු මහා භයංකාර ඒ හඬවල් වල දෝංකාරය නැවත ඇහෙන්නට පටන් ගත්තොත් කියලා මට යම් තැනක හිතෙනවා. මේ මහා දරුණු හඬවල් තාම ඇහෙන්න පටන් ගත්තේ නැහැ. යම් තැනකදී එහෙම තැනක ඉඳලා ඔබට ප්‍රාර්ථනා කරේ ආදරය කරන්න, මෛත්‍රී කරන්න, එකිනෙකාට ප්‍රේම කරන්න, කරුණා දයාව දක්වන්න කියන එක අපි මතක් කරමින් මේ වැඩසටහන පටන් ගත්තේ හින්දා යම් කිසි බයක් මේ සමාජයේ පුරා නැවත පැතිරෙමින් යනවා. මේ මිනිස් සංහතිය නැවත ભેද කරන තැනකට මේ රට අරගෙන යනවා දෝ වගේ එකක්. මං කිව්වේ මේ පෙර ඇහුණු සමහර භයානක දෝංකාර නැවත ඇහෙන්න අරගත්තා වගේ එකක් දැනෙනවා ගුරුතුමෝ. මේ රට විතරක් නෙවෙයි මුළු පෘථිවි තලයේම තිබෙන විවිධ ජන වර්ග සහ විවිධ රටවල් විවිධ ගෝත්‍ර මේ සියල්ල එහෙම ලොකු ව්‍යවුලකට කෂ්ඨණයකට ඇදගෙන වැටෙනවා. ඉතින් අපි ප්‍රධාන කොට මේ රට මේ භූමිය ගැන ගත්තොත් මේ භූමියේ ඉන්නේ විවිධ ජාතීන් විවිධ ආගමික කණ්ඩායම් සිටිනවා. ඒ අතර අවබෝධයෙන් තොර වූ සාමාන්‍ය අවබෝධයෙන් තොර වූ විවිධ වූ ආගමික කණ්ඩායම් මෙතන එක කොටසක් නෙමෙයි විවිධ වූ ආගමික කණ්ඩායම් අවබෝධයෙන් තොර නිසා ඒත් එක්කම අර මම කිව්ව විදියට මුලා කිරීමේ ආත්ම කියන වචනේ මම මෙතෙන්දි පාවිච්චි කරන්න කැමතියි. ඒ මුලා කිරීමේ ආත්ම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ පෘථිවිය ග්‍රහණයට ගන්නට සපමිනා වූ ඒ ජීවින් කොටස. ඔවුන් පෙනෙන සහ නොපෙනෙන කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ධනාත්මක සහ ඍණාත්මක කියන ජීව කොටස් තියෙනවා. අපේ මිනිස්යා වෙනුවෙන් ධනාත්මක ඒ චිත්ත ප්‍රාණීන් කටයුතු කරන ගමන්ම ඍණාත්මකවත් කටයුතු කරනවා. කනගාටුවට කරුණ මේ වෙනකොට ඍණාත්මක මුලා කිරීමේ ශක්තියින් ඍණාත්මක ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ වැඩි වර්ධනයක් පේන්න තියෙනවා. මොකද අප මේ දේශ බලන්නෙම බොහෝ විට අපි හුරු පුරුදු වුණා වූ පොත්පත් සහ කවුරු හරි දෙන දැනුමකින් මිසක් ස්ව අවබෝධය ප්‍රඥාව ලබාගෙන නෙමෙයි. මේක ආධ්‍යාත්මික වශයෙන් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම්
අප මේ කියන පණිවිඩයවත් තේරෙන්නේ නැහැ. ඒ අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට නිලලත් ආගමික සංකේත ආගමික ඇඳුම් පැළඳුම් සහ ඒ වගේ බොහෝ නොමග ගිය පිරිසකකින් අපට වැරදි ආදර්ශ වැරදි අවබෝධ වැරදි ක්‍රියාකලාපයන් දකින්නට ලැබෙනවා. ඉතින් මේක තමයි මේ යහපත අයහපත අතර ගැටුමක්. මේක අන්ධකාරයේ සහ ආලෝකයේ ගැටුමක් මේ පෘථිවි තලයට මේ පැමිණිලා තියෙන්නේ. ඉතින් එතනදී අර ධනාත්මක චිත්ත ප්‍රාණින්ගේ ඉහළම ස්ථානයේ වැජෙන ශක්ති ප්‍රවාහයක් තමයි ඒ ශක්තියට හිමිකම් කරන උතුම් වූ ශක්තිය තමයි මහරාවණ ශක්තිය කියන එක. ඉතින් මේ වෙලාවේ මුළු පෘථිවි තලෙමට ඒක කිව්වේ මේ භූමිය කරන කොටගෙන මේ පෘථිවි තලයට මේ ලෝකෙටම මඟ පෙන්වන්න ආධ්‍යාත්මික නායකයෙක් සැපමිනෙනවා කියන එක. නමුත් දැනට අපි කනගාටු වන සාමාන්‍යයෙන් පැකිලෙන කාරණයක් තියෙනවා. මේක හරියට අවබෝධ කරගෙන නැති නිසා. ඒ කියන්නේ සුදුසු පරිසරය හදලා නැති නිසා. ඔව් සුදුසු පරිසරය හදනවා කියන්නේම මනුෂ්‍ය මනස. ඒ කියන්නේ අපි මේ ගහකොළ පුද පූජාවත් පිළිවෙත් නෙමෙයි. හැම මිනිස්යා තුළම අවම වශයෙන් මම මේක සාමාන්‍ය ප්‍රකාශ කළා දෙනවා සිත් ලක්ෂයක. සිත් ලක්ෂයක්. අවම වශයෙන් අපි තාම ලෝකේ පුරා සූදානම් නැහැ සිත් 1000ක්වත් හදන්නට. ඉතින් බොහෝ වෙලාවට මේ සඳහා උවමනාව කැපවීම කැමැත්ත සහ තෝරාගත්ත මිනිස්යන් ඉන්නවා. කුඩා දරුවන් වෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂයන් වෙන්න පුළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් ඔවුන්ව පවා මේ වෙනකොට වැරදි අඳුරු මාර්ගවල ගෙනියනවා අර කියන ඍණාත්මක චිත්ත ප්‍රාණින් නිසා. ඉතින් ඔවුන් මේ වෙලාවේ පාවිච්චි කරන්නේ සමාජයේ යම්කිසි පිළිගැනීමක් යම්කිසි වටිනාකමක් දීලා තියෙන නාමික ආගමික නායකයන්ට. ඉතින් ඒ නිසාම මේ ගැටලුව මේ වියවුල මහා වේගයකින් දෙගුණයක් වේගයකින් ඉදිරියට පැමිණිලා තිනවා. නමුත් බීජය පැල කරලා තිබෙනවා ධනාත්මක විදිහට. මොකද අපි මේ ධනාත්මක ශක්තියින් ක්‍රියාත්මක කරන්නට මේ භූමියවල ඒ ධනාත්මක ශක්තියින්ට ආකර්ෂණය වෙන්නට ඒ ශක්තියින් ලැබෙන්නට භූමියේ මනුෂ්‍යයන් තුල තියෙන ඒ මනස කියන භූමිය පිරිසිදු වෙන්න ඕනේ. ඒ අපිරිසිදු තැන්වල මනස පිරිසිදු නැත්තම් මනස අන්ධකාර නම් එතන ආලෝකයට ගනුදෙනුවක් නැහැ. ඉතින් අප පුද්ගලයන් වශයෙන් දැන් තෝරාගත් අය ඒ මව් කුසවල අපි දිනවකවානු ගත්තොත් අපි කියනවා දැනට බොහෝ කාලයකට ප්‍රථම ඒ තෝරාගත්ත විශේෂිත වූ දරුවන් පැමිණිලා තිනවා. ඒ අය අපි මුණ ගැහිලා තිනවා. ඒ වගේම තමයි යුග ගණනාවක් මේ දේශය මේ භූමිය ලෝකේ යහපත වෙනුවෙන් කටයුතු කරපු බොහෝ මිනිසයන් ස්ත්‍රීන් පුරුෂ මේ හැම කෙනාම තෝරගෙන තිබුණට ඔවුන් මේ පෘථිවියට ආවට පස්සේ ඔවුන්ගේ අර දැනුම කියන එක අධ්‍යාපනය සහ දැනුම කියන තේවල් වලින් යම්කිසි රාමුවක් සිරවී සිටින නිසා මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අප ඒ ආලෝකයේ ඒ දුර අපට ආලෝකේ තියෙනවා. නමුත් අප හිතන් හිටියට මේක අර ආශ්චර්යයක් වගේ මේ ගැලුම් කාලේකෝ අර කියන දියසෙන් කුමාරයෙකෝ එහෙම වෙන්නේ නැහැ. අපි ඒ විශ්වයේ තිබෙන ඒ ශක්තියින්ට යම් ආකාරයකට ඒ මුළු පෘථිවි තලයේම ආරක්ෂා කරගන්න ඒ ආරක්ෂක කරන ඒ උතුම් ඒ සැපමිනීමට අපි මේක අර්ථකථනය කරමු. මහා රාවණන් හෝ දියසෙන් කුමාරයෝ කොහොම හරි විදියකට ඒ සැපමිනීමට අවශ්‍ය කරන පසුතලය පසුබිම අප නිර්මාණය කළ යුතුයි. ඒක බොහොම හිමින් වෙන්නේ. ඒ කියන්නේ මේ ඊටාම මන්දගාමී ආකාරය. මොකද දෙගුණයක් වේගෙන් අපුර මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම අප දකින්නට ලැබෙනවා ලෝකෙම දූෂිත ආධ්‍යාත්මික නායකයෙක්ගේ නැගී සිටීම මේ වෙනකොට පේන්නුම් කරනවා. පෙනෙන්න තිබෙන මේක මම මේ කලකට ඉස්සර ප්‍රකාශ කළා. ඉතින් අර ආලෝකයේ ගමන් කරන යහපත වෙනුවෙන් යමක් කළ හැකි පිරිස් මේ වෙනකොට යම්කිසි පසුබෑමක තියෙනවා. මේක අපේ රට තුල නෙවෙයි මේ ලෝකේම පාලනය කරන සමස්ත පාලනය කරන දූෂිත නායකයෙක්. එතකොට මේක වර්ධවා වටහා ගන්න එපා. මේක දේශපාලනික හෝ ආර්ථික මේ ඊළඟ ජනාධිපතිවරයා ගැන හෝ එහෙම කියන කතාවක් නෙමෙයි. මේක සරල තැන්වල අල්ලන්න යන්න එපා කියන එක කියන්නේ. ඔව් ඉතින් මේක වෙලා තියෙන්නේ බොහෝ දෙනෙක් අර උතුම් වූ මේ ඒ මහා රාවණයන්ගේ ශක්තිය සහ උතුම් වූ ඒ බුද්ධ ශක්තිය සහ මේ ඔක්කොම අද වෙනකොට වෙළඳපළ සහ දේශපාලනය තුල දෝලණය වෙන යමක් වෙලා පමණක් තිබෙනවා.
මේක ආධ්‍යාත්මික වශයෙන් තේරුම් අරගෙන පුද්ගලයා තුළින් නැගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය ඒ අපි සාමාන්‍ය සලකන විදිහට මේ අපේ ආලෝකය සෑම මිනිස්සෙක් තුළ තියෙන මේ ආලෝක කදම්බය ආලෝකමත් කිරීමෙන් ප්‍රඥාවලෝකනය ලැබීමෙන් ඕරායක කියලා කියනවා අපි ඒ ආලෝක කදම්බයට අවරක පමණයි අර ආකර්ෂණ ශක්තිය විශ්වයේ ඒ තිබෙන වූ ඒ අපේ ධනාත්මක චිත්ත ප්‍රාණින්ගේ ඒ තල තිබෙනවා ඒ තල වලින් විශිෂ්ටම තලයේ සිටින ශක්තිය තමයි අපේ මේ මහා රාවණ ශක්තිය කියන එක ජීවමානව. එතකොට ඒ ශක්තිය මේ භූමියෙන් තමයි පැන නගින්නේ. මේ භූමියේ පුද්ගලයන් කරුණ කොටගෙන. එතකොට එතනට අපි අවබෝධයෙන් මේ ගමන යන්නට ඕනේ මේක අවබෝධ කරගන්න. එහෙම නැතුව මිත්‍යාවන්නට හසු වෙලා පුද පූජා හෝ වෙනත් දේවල් කරාට මේකේ ප්‍රතිඵල අපිට ලබන්න බෑ. ඒ වගේම බොහෝ දෙනෙක් ඔය විවිධ වූ කාර්යයන් කරාට මේක එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රතිලාභ ලබන්නේ කූට ව්‍යාපාරිකයන් සහ දූෂිත වූ දේශපාලඥයන් විතරයි. ඒක අපි පැහැදිලි කරගත යුතුයි. ඔව් මේකේ මට බරපතල විදියට ලබා ගන්නට ඒ කියන්නේ මෙතන මතු කරගන්න උන කාරණාව ගුරුතුමා යම් විදියකට දැන් ඔබතුමා මේ අධ්‍යාත්මික වේදිකෙක් යෝගිවරයෙක් විදියට මේ පැහැදිලි කිරීම මොනතරම් දුරකට මේ සමාජය කියවගත්තද මේ තුල අවදි වෙන පිරිස් බොහොමයක් ඉන්නවා කියන එක අපි දන්නවා. හැබැයි මට නැවත ඔබතුමාගෙන් මම මේ ගුරුතුමනි මේ ප්‍රශ්නේ අහනවා අපිට දැනෙමින් තියෙන මේ මහා ජාතිවාදී තන අරගලයකට හෝ එහෙම නැත්නම් මේ ආගම්වාදී කෝලාහලයක නිකන් සුලමුල මතුවෙමින් තියෙනවා වගේ මම මේ එහෙම දෝංකාරයක් ගැන මම මේ යම් තැනකදී මේ කතා කරමින් ඉන්නේ සහ මට hina වෙලා සිනහමුසු මුහුණේ මේ වැඩසටහන කරගන්න බැරි තැනක. ඒ බිය මට දැනෙනවා. ඒක ඔබට දැනෙනවද කියන එක ඔබ තීරණය කරන්න. මම දන්නේ නැහැ ඒ කාරණය. එහෙම දෙයක් යම් තැනකදී මේ මානව බැඳීම් බිඳ වැටිච්ච ගතියක් මේ පාලකයා යම් තැනක මේ වර්තමාන පාලකයා විතරක් අල්ලගෙන නෙමෙයි සමස්තය ගත්තට පස්සේ මහා එකිනෙකා එන කොටා ගන්න තැනකට මේ වෙන වෙන ඛේදවාචක හදන තැනකට එනවා. මේ තුල යමක් අපිට නොපෙනෙන්නට තියෙනවද ගුරුතුමනි? ඔව් මේකේ මුල තමයි අඳුර සහ ආලෝකය අතර සටන යහපත හා යහපත අතර ආධ්‍යාත්මික සටන. ඒක පහළට එනකොට මේ කියන්නේ ඉහළ ස්ථානවල. මේක පහළට එනකොට විවිධ ආකාරයෙන් විවිධ තල කීපයක් පසු කරමින් එන්නේ. එතකොට පහළම තලයේ ඉන්න මේ පෘථිවි තලයේ යම් මේ පෘථිවි තලයේදී මේ ගැටුමේදී දුර්වල වූ මනස් හිමි පුද්ගලයන් මේ ග්‍රහණයට අහු වෙනවා. මේ අඳුරට අහු වෙනවා. ඊට පස්සේ ඔවුන් කටයුතු කරන්නේ පියවි ඒ අවබෝධතා ඥාණයෙන් හෝ ප්‍රඥා ලෝකයෙන් නෙමෙයි. ඔවුන් පවා සමහර වෙලාවට දන්නේ නැහැ කරන දේ කියන දේ හැසිරෙන දේ මුකුත් දන්නේ නැහැ. ඒ නිසා ඉතා සූක්ෂම විදියට මේ පෘථිවිය යටත් කරගන්න මේ ජීවීන් විසින් ඒ ආධ්‍යාත්මික සහ වෙනත් තලවල ඉන්න ඒ විවිධ ජීවීන් විසින් අර මම කිව්වේ මේ පෙර සඳහන් කළ පරිදි අර එක එක මනස් ග්‍රහණයට ගන්නවා කියලා. එතකොට ඉතා සූක්ෂම විදියට මොකද අපි තුල ආලෝකය නැතිනම් අන්ධකාරය අපි තුලට එනවා. එතකොට දැන් මේ අපි මේ රට ගැන කතා කරොත් එimhe මේකේ අද වෙලා තියෙන්නේ මේ අවබෝධය නැති නිසාම බොහෝ විට දේශපාලඥයන් ආගමික නායකයන් විවිධ අය විවිධ මිනිස්යන් පොදුවේ ගත්තොත් එහෙම අපි අඳුරක් දකිනවා ඉදිරි අනාගතයේ. ඒ කියන්නේ මේ සමහර මේ සිදු වෙන්නට උවද සිදුවීම් සිදු වෙනවා කියන එක අපි පැහැදිලිව කියනවා. මොකද මේක අවබෝධ කරගෙන මේක වෙනස් කරන්නට පුළුවන්. බැති වෙනස් කරන්නට මේක අර එක තැනක රාමුවක කොටු වෙලා බෑ. සැබවින් උදාහරණයකට වුවොත් බෞද්ධ කියන නම අර්ථයෙන්ම බුද්ධිමය කියන අවබෝධය තැනට යන්න ඕන. අපි කිතුණුවන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම උන්වහන්සේ අර දක්වපු ප්‍රේමය කරුණාව කියන එක සතුරාටත් ප්‍රේම කරන්න කියපු එක. උන්වහන්සේගේ අර ඒ කසපහර ගහනකොට අර කුරුසියේ තබලා එන ගහනකොට පැවසුවේ මොවුන් නොදැන කරන වරදට සමාව දෙන්න කියන එක. රවලවත් බැලුවේ නැහනේ. එතකොට බුදුන් වහන්සේ අපට පෙන්වලා දීලා තියෙනෝනේ අර කීයටක් අරන් ඒ කෑලි කපත් වුණත් මෛත්‍රී කරන්න. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ඒ වගේම විවිධ වූ ආගම් හින්දු මුස්ලිම් මේ සියලු ආගම් වල තියෙන යහපත මනුෂ්‍ය ධම ඉස්ලාම් දහමෙත් තියෙන මේ රත්තු තැටියක් උඩ ඉඳගෙන සත්ව ඝාතනය කරන්න කියලා. ඉතින් ඒවයි මේ මනුෂ්‍ය ධම කියන එකේද මොකද බුදුන් වහන්සේ සහ සියලු ශාස්ත්‍රවල දේශනා කරේ මනුෂ්‍යත්වයේ පිළිබඳ යහපත සතුට. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි මේ අයහපත සහ මරණය අයහපත වියවුල. ඉතින් අප යහපතක් ලබා ගන්න බෑ කිසිම කෙනෙක්ට වෛර කරලා ක්‍රෝධ කරලා.
මෙතන කනගාටුව කරුණ සහ අපි අවබෝධ කරගත යුතු දේ තමයි විවිධ වූ ආගමික වේසෙන් පෙනී සිටින විවිධ වූ නායකයන් විසින් දේශපාලනය සහ වෙළඳපොළ මේ කාලේ හසුරුවන බවක් පේන්න තියෙනවා. එතකොට ඒකෙන් අර ආගම් කියන රාමුවක සිරවි සිටින දහම හරියට හඳුනා නොගත්ව දුර්වල මිනිසයන් තමා තුලත් අනේකා තුලත් ගොඩනගා ගන්නවා වෛරයේ බීජය. එතකොට මේ ගැටුම මනසෙන් මේක හරියාකාරව අවබෝධ කරලා දැකලා මේ උත්තරය සහ මේ යහපත උදා කරගන්නවා විනා මේ වෙන යම් හෝ ජාතියක් හෝ ආගමික කණ්ඩායමකට විරුද්ධව වැඩ කරලා එහෙම අපට ලබා ගන්නට බෑ. මෙතනදී බුදුදහම ගත්තොත් විශ්වයටම පොදු දහම. කිතු දහම ගත්තොත් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් මුළු මහත් ජනයා වෙනුවෙන් ඒ පරිත්‍යාගය කළා. ඒ වගේම ඒ මනුෂ්‍යත්වය කියන එක. එතකොට මේක අපි හරියට අවබෝධ කරගන්න ඕන. තවත් කෙනෙක් මේ ආගමික නායකයන් ඇත්තටම සිටින්නේ දේශපාලනය කරන්න නෙමෙයි. ව්‍යාපාර කරන්න නෙමෙයි. ඒ නිසා ඔවුන් මේක අවබෝධ කරගත යුතුයි. ආධ්‍යාත්මය වෙනුවට අපිට මේ ලෝකයේ පවතින්නට දේශපාලන බලය රඳා ගැනීමට හෝ ආර්ථික වර්ධන වරප්‍රසාද ලබා ගන්නට හෝ කාගේ හෝ ඉත්තෙක් බවට මම මේ කියන්නේ ලංකාවේ දේශපාලනය ගැන විතරක් නෙමෙයි මුළු ලෝකෙම මෙන්න මේ අඳුර වෙලාගෙන තියෙනවා. ඒක ඉහළ තලවල ඉඳලම සිදුවෙමින් යනවා. ඉතින් මේක තුල තිබෙන මහා සත්‍ය තිබෙනවා. සමහර වෙලාවට අපි මේ ප්‍රකාශ කරන දේවල් බොහෝ දෙනෙක්ට අවබෝධ කරගන්නට අමාරුයි. ඒ නිසා සරලවම පැවසුවොත් ඔබට වගේම අනිත් කෙනාටත් සලකන්න උත්සාහ කරන්න. ඒ වගේම මේකේ ජාතිවාදී ආගම්වාදී ભેද වර්ණවාදී වගේ ඒ ભેද ඇති කර නොගෙන මනුෂ්‍යත්වය කියන දේ කුමක්ද කියලා අවබෝධ කරගන්න. ඒකට බෞද්ධා විසින් කළ යුතු එකම දේ තමයි ඒ අපේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතය හරියට අවබෝධ කර ගැනීම. ඒ වගේම කිතුණන් විසින් ඒ මේ උන්වහන්සේගේ චරිතය අවබෝධ කර ගැනීම ප්‍රධාන දෙක විදිහට ගත්තොත් ඒ විවිධ ආගමිකවල ඒ ශාස්ත්‍රඥයන්ගේ ජීවිතය අවබෝධ කරගෙන ඔවුන් පෙන්නපු සත්‍ය. මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. කොපමණ සත්‍ය තිබුණත් ළඟම හිටියත් බොහෝ දෙනෙක්ට අන්ධකාරය යන අයට මේක ඒ කියන්නේ අර තර්කය පමණක් ඉදිරියට දාගත් අයට මේක පේන්නේ නැහැ. ඉතින් අපි හොඳටම දන්නවා සියලු ආගමික ශාස්ත්‍රවරයන්ගේ ළඟම හිටපු අය පවා සමහර විට මේවා තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා වුන්ට අන්තිමට අර නිරය සහ අපාය වගේ තැන් වලට තමයි යන්න උනේ. මොකද අප මේ ගත කරන ඊටාම මේ ජීවිතය ගත කරන ඊටාම කෙටි කාල පරිච්ඡේදයේ තියෙන අපි ආලෝකයෙන් ආලෝකයට එහෙම නැත්නම් නිර්වාණය එහෙම නැත්නම් ස්වර්ගීය සැප හෝ ඒ යහපත් දෙයක්නේ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේකේ අපිට අල්ලගන්න තියාගන්න දෙයක් නැහැ. ඒ කියලා වරදා වටහා ගන්න එපා. මම කියන්නේ රැකිරක්ෂා කරන්න එපා, ගේ දොරවල් එපා, දරුවෝ එපා, පවුල් එපා කියලා නෙමෙයි. ආධ්‍යාත්මික වශයෙන් අපි සියල්ල යහපත් ලෙස භුක්ති විඳින අතර අනිත් අයටත් ඒ දේවල් යහපත් විදිහට ආදරේ කරුණාව තුළ භුක්ති විඳින්න ඉඩ සලස්වමින් අපේ මේ සංචාරක ගමනේ ඊළඟ නවාතැන්පොළ කොහෙද කියන එක මේ භවයේදීම අවබෝධ කරගන්න ඕන කියන එක තමයි මතක් කරලා දෙන්න ඕන. ඔබෙත් මගෙත් ජීවිත එළිය කරගන්න යම් විදියකට අධ්‍යාත්මික වේදීන්ගෙන් එහෙම නැත්නම් මේ ශාස්ත්‍රවරුන්ගේ මේ උතුම් දහම තුල අපි යම් පිහිටක් සරණක් හොයමින් හිටියා සහ උපදේශනයක් ලැබමින් ඉන්නවා. අපේ ප්‍රාර්ථනාව උනත් ඒ ආලෝකයේ විදිහට උදා වේවා කියලා කොහොම වුණත් අපි එහෙම හිතනකොට අපි අවට මේ මොහොතේත් මේ අඳුර පැතුරුන හැටි අපිට හිතා ගන්නට බෑ. මේ විදියටම තමයි මේ සමාජයේ මේ අඳුර වෙලාගෙන තියෙන්නේ. අපි නිවැරදිව දහම දැක්කා නම් මේ දහම තුල අපි දහම භාවිතා කරා නම් දහම තුල හිටියා නම් මේ ප්‍රශ්න ගැටළු වලට උත්තර ලැබෙයි කියන එක අපි විශ්වාස කරනවා. යම් විදිහකට අනතුරක් අපි ළඟට ඇවිල්ලා වගේ දැනෙන හින්දායි අපි මේ කතාව කතා කරේ. එකිනෙකාට ආදරය කරන්න, මෛත්‍රී කරන්න, කරුණාව, දයාව දක්වන්න. ඒ තුල මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තියෙයි කියන එක අපි විශ්වාස කරනවා. තුරුතුමනි බොහොමත්ම ස්තුති මේ වෙලාවේ මේ අපිට කාලය වෙන් කරගෙන මේ කතාව කතා කරාට සහ අපි යම් සීමාවල ඉඳගෙන අපිට කතා කරන්න පුළුවන් සීමාවේ අපි කතා කරේ. ඒ දේවල් ටික ඇතුලේ අපි තවත් දවසක අපිට දැනෙනවා මේ කාරණාව කොහොමද ජාත්‍යන්තරයත් එක්ක ගැට ගැහෙන්නේ, මේ අනුතුරු කොයි විදිහට නිර්මාණය වෙන්නේ කියන කාරණා ටික සහ මේ ශක්තිය නිවැරදිව අපි කොහොමද අපි ළඟා කරගෙන අවදි වෙන්නේ කියන එක අපි ඉදිරි දවසක කතා කරමු. එහෙමනම් අවසරයි සමුගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ඔබටත් යහපත මුදා වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක මාන්නම බැඳීම් බිඳ වැටෙන්න දෙන්නට එපා. අපි එකිනෙකා එකට අත්වැල් බැඳගෙන මේ කාරණය අපි කොහොම හරි ජයගමු. අපි ආලෝකය උදා කරගමු. කෙසේ හෝ වේවා මේ සියල්ලක් තියෙන්නේ තමා තුළ කියන එකත් ඒ ගැනත් යම් අවබෝධයක අපි හිටියා නම් අපි තුලින්මයි මේ යහපත උදා කරගත්තේ කියන යුත්තේ කියන එක අපි පැහැදිලි කරගත්තා නම් මේ සමාජයට හෙට යහපත් හෙටක් උදා වෙනවාමයි. ඔබට යහපතක්ම වේවා.